ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. පක්ෂ කිහිපයක් වර්ජනය කරද්දී අගමැති හිටපු මන්ත්‍රීවරුන් සමග අරලියගහ මන්දිරයේදී රැස් වෙයි. නීතියට අනුව මහමැතිවරණය පවත්වන්න නීතිපති මැතිවරණ කොමිසමට දැනුම් දෙයි. පාස්කු ප්‍රහාරයට කල්පිටියෙන් අත්අඩංගුවට ගත සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. අද එක් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොරෝනා ආසාදිතයින් 719 දක්වා ඉහළට. කොරෝනා වැළඳී සුවය ලැබූ පළමු නාවිකයා රෝහලෙන් පිටව යයි. ලොව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 35 ලක්ෂය අභිබවයි. මරණ 2,50,000 අභියස. COVID-19 ව්‍යසනය හමුවේ රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට සහ අදහස් විමසීමට විශේෂ සාකච්ඡාවක් අද පෙරරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාව වර්ජනය කළා. දවසේ පුවත විසිරුවා හැරුණු පාර්ලිමේන්තුව යලි කැඳවන්නයි පසුගිය දිනවල විපක්ෂීය දේශපාලන පක්ෂ නායකින් විවිධ ඉල්ලීම් කළද පැවති පාර්ලිමේන්තුව යලි නොකැඳවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එවන් පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිරුවා හැරුණු පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහා අද දිනේදී අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවකට ආරාධනා කළේ පසුගිය 30 වනදායි. මොකද වෙන්නේ? දැන් රැස්වීමට යන්න එපා. රැස්වීමටදී ඔබතුමාලා පාර්ශ්වයේ විතරෙන් තේරුමක් නැති වෙන්නේ. පාර්ලිමේන්තුව රැස් කරන්නේ කියලා කිව්වේ මොකටද? අඩුපාඩු සාකච්ඡා කරා. ඒකටවත් මේගොල්ලෝ එන්නේ නැත්තම් මේගොල්ලන්ට පාර්ලිමේන්තුව රැස් කරන්න ඕන වෙලා තිබුණේ මේක අවුල් කරා. මේක මේ තේරුමක් නැති වැඩක් නිසා විපක්ෂය එන්නේ නැහැ කියලා කියනවා. අන්ත අසත වෙලා ඉන්න දේශපාලන පක්ෂ ටික අන්තවාදී හා පෞද්ගලික කාලේ රට විනාශ පුකුරු කණ්ඩායමට මේක අදාළ වෙන්නේ නැහැ. මේක රටේ වගකීමක් තියෙන මිනිසුන්ගේ රැස්වීමක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුව රැස් කරන්න බෑනේ. මැරිච්ච මලකඳකට පණ දෙන්න බැරි වගේ වැඩක් තමයි ඒක තියෙන්නේ. ඒකක් බීලා කේක් කෑල්ලක් කන්න නෙමෙයිද යන්නේ? නෑ අපි තේ බොන්න ඕනේ නෑනේ. තේ ගෙදරින් තේ බීලා ඉන්න. කො මීටරේ ඇතුලේ 4-5ක් ඉන්නෝනේ. අපි මාස් දාලා ඉතින් ඉන්නේ. මාස් දාලා දින්නේ. අත්‍යවශ්‍ය සේවා බෝඩ් එකක් ගහයන්නේ. නැත එන්න බෑනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් පාර යන්න බැරිද නැද්ද? ඒකනේ. අපි යනවා. වඩාත් යහපත් වෙයි කියලා සියලුම මන්ත්‍රීවරුන්ට එන්න කියලා මේ පිළිබඳව ගත්ත පියවරන් පැහැදිලි කරලා දීලා ඔවුන්ගේ අලුත් යෝජනා තියෙනවා නම් ඒ යෝජනා අරගෙන ඒක වඩා ශක්තිමත්ව කොහොමද මේ මර්ධනය කළා නව ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න විවෘත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳව අදහස් කොමාරු කරගන්න තමයි සාකච්ඡාවක් ඇඳවන්න තීන්දුව කරේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10:10ට පමණ සාකච්ඡාව ආරම්භ වූ අතර ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් සහභාගී වීම විශේෂත්වයක්. වත්මන් COVID-19 අර්බුදය හමුවේ රට ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව තමයි එහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහා ඊට ආරාධනා කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළුරුමිය, මහජන එක්සත් පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ඊළඟේ තමිල් අරසු, ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ඕල් සිලෝන් මුස්ලිම් කොංග්‍රසය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් මීට සහභාගී වුණා. පැවති පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය අදාළ සාකච්ඡාවට සහභාගී වූයේ නැහැ. මීට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායකවරයෙකු විජමු ලොකුබණ්ඩාර සහ මින් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දුරදරු පිරිසක්ද සාකච්ඡාවට සහභාගී වූ අතර COVID-19 මර්ධනය කිරීම වෙනුවෙන් පිහිටුව ඇති විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ නියෝජිතින්ද ඊට එක් වුණා.
කෙසේ වුවත් දැනට විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළ කරු ජයසූරිය මහතාද මෙම සාකච්ඡාවට සහභාගී නොවීම විශේෂත්වයක්. සාකච්ඡාවට සහභාගී වූ පිරිස මීටරයක පරතරය පවත්වා ගැනීමටද අමතක කළේ නැහැ. රජයට විදේශ රටවලින් ආධාර ලැබිලා තියෙන බවත් මෙම ආධාර හරියාකාරව භාවිතා කරන්න නැති බවත් විපක්ෂයේ චෝදනා කරනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇවිල්ලා ඉන්නවා. මම එතුමාටම කියනවා දැන් මේකටම උත්තරයක් දෙන්න කියලා. වර්ල්ඩ් බැංක් එක අපිට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් ලියන 127ක් ලබා දෙන්න. ඒ 127 තාම අපිට ලැබිලා නැහැ. ද්‍රව්‍යමය ආධාර ලැබිලා තිනවා. ඒක සෞඛ්‍ය ලේකම්තුමී දන්නවා. ඒ කියන්නේ කොහොමවත් සල්ලි හම්බ වෙලා නැහැ. මෙතන රැකියාව සඳහා කොළඹට පැමිණි එහෙත් කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් නිවෙස්වලට යාමට නොහැකිව නවතැන්වලට සීමා වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවෙස්වලට යාමට විධිමත් වැඩපිළිවෙලක් සකසා දෙන ලෙස උතුරු නැගෙනහිර නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා තිබෙනවා. එමෙන්ම උතුරු නැගෙනහිර ජීවත් වන වැඩි පිරිසක් දෛනිකව ආධාර ලබන්නන් බැවින් රජයෙන් ලබා දෙන සහන ආධාර මුදල් වැඩි කරන ලෙසද ඔවුන් මෙහිදී ඉල්ලීමක් කළා. බස්නාහිර පළාතේ 53000කට ආසන ප්‍රමාණයක් ගෝවාගේ සිරවල හිටියා. දැන් ඒ කට්ටිය අදාළ ප්‍රදේශවලට යවන්න පටන් ගත්තා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බව එම අවස්ථාවට එක් වූ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වූ අතර ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසක විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට වුවද කැමැත්ත පළ කළ බව අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර එම අවස්ථාවට එක් වූ දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා විසින් යෝජනාවලියක් අග්‍රාමාත්‍යවරයාට බාර දීම සිදු වුණා. මේ අදහස් ඔක්කොම අපේ ලේකම්වරු ලියාගෙන තියෙනවා තමුන් වහන්සේලා කරපු සෑම යෝජනාවක්ම ඒ කරපු හොඳ යෝජනා ක්‍රියාත්මක කරන්නත් ඒ අවශ්‍ය වැඩපිළිවෙල දියත් කරන්නත් කටයුතු කරනවා. ඒ රැස්වීමට පැමිණීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. සම්බන්ධ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමට විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕන. තමන්ගේ වගකීම ප්‍රදේශීය ජනතාවගේ වගකීම ඉෂ්ට කරන්නට. පස්වරු 12:45ට පමණ සාකච්ඡාව අවසන් වූ අතර පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා බුද්ධි අංශයේ නිලධාරි මහත්මයා කොරෝනා කොහොමද අඩු කරගන්න වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක ඉතාමත් හොඳ වැඩසටහනක් කළා. ඒ වැඩසටහනට ඇවිල්ලා අඩුමේ දැනුම ලබා ගන්න නැතුව විපක්ෂයේ සමහර පක්ෂ මගහරිද්දි විශේෂයෙන් TNA එක ඇවිල්ලා තමන්ගේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ද්‍රවිඩ සන්ධානයේ මඳුරු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමන්ගේ ඒ ජන කොටස් වල තිබෙනා වූ බලපාන්නා වූ ප්‍රශ්න කොළඹ සේවය කරන අයගේ ප්‍රශ්න වතු කරේ පවා කොහොමද විසඳාගත යුත්තේ කියලා ඉතා වටිනා අදහස් ඉදිරිපත් වුණා. සම්බන්ධ මහත්තයා දිවන්දිර මහත්තයා විතරද අධිපත්‍යෙන් ආවේ? TNA එක හිටපු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුලා හිටියා. UNP එකේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ පවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුලා හිටියා. මේ අවසාන අවුරුදු 6 නෙවෙයි ඉතින් හිටපු අය. ඇත්තටම මේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඔවුන්ගේ තියෙන අවස්ථාවේ ඔවුන් කරන හදන දේශපාලනය ගැන බොහොම පැහැදිලිව එළිදරව් වුණා. මෙතනදී කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි ගියේ. මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා පැහැදිලි කරලා කිව්වා මේ ඇවිල්ලා තියෙන මුදල් වලින් ඩොලර් මිලියන 120ක ප්‍රමාණය අත්සන් කරලා තියෙනවා. නමුත් තවමත් ඒ සම්බන්ධව අවශ්‍ය මුදල් ලැබිලා නැහැයි කියන තත්ත්වය ඉතින් මම හිතන්නේ මේකෙන් බොහොම පැහැදිලි ඒ නගන ප්‍රශ්න වලට උත්තර මෙතනදී ලැබුණා. ඉතින් අද ආවනම් මේ ප්‍රශ්න විසඳ ගන්න තිබුණා අපේ අධිකයි ප්‍රශ්න තියෙන්නේ. මේක දේශපාලන වශයෙන් පාවිච්චි කරන්නේ නැතුව සජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් මේක ආවයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ව්‍යසනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය කොළඹදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. අපි දැක්කා TNA මන්ත්‍රීතුමන්ලා තමන්ගේ යෝජනා ගැටළු ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේදී මේ විශේෂ බාර අය විසින් ඒවට පිළිතුරු ලබා දුන්නා. නිසා අපි කියනවා බොහොම පැහැදිලිව මේ රැස්වීම වර්ජනය කළා කියලා කියන්නේ ඔවුන් බොහොම පැහැදිලිව කොරෝනා රෝගයේ රජය මර්ධනය කරන්න හදන එකට කැමැත්තක් නැහැ කියන එක තමයි. අපිට අගමැතිතුමාගේ ආඩලිගා මන්දිරයට ගිහිල්ලා කෑම වේලක් කාලා එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කියන කිසි දෙයක් ගණන් ගන්නෙත් නැහැ. අපි කියන දෙයක් අහන්නෙත් නැහැ. අනිත් එක ඒක බල රහිතයි. ඉතින් අපි සියලු දෙනාම පැවසුවේ අපි කිසිම වරප්‍රසාදයක් ගන්න නැහැ. ආණ්ඩුවට සහයෝගය දෙන්න. පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මේ ආණ්ඩුවේ අවශ්‍යතාවයකට නෑ. මැතිවරණ කොමසම රටේ තියෙන වසංගත රෝගයේ පැතිරෙන නිසා මැතිවරණය කල් තියුවා. ඊට පස්සේ දිනයක් දීලා තියෙනවා. එතකොට මේ කියන්නේ මාස 3ක් යනකොට තව පාර්ලිමේන්තුව තියාගන්න බැරිනොත් රට වහලා ලොක් කරලා එහෙම නැත්නම් මේක වෙන රටකට බාර දෙන්නද? මැතිවරණ තියෙන කාලයක් එනවා. ඒ වෙලාවේදී මැතිවරණ තියලා ඒ ආණ්ඩු පක්ෂයට ඕනනම් ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ජයග්‍රහණය කළා. එහෙම නැත්නම් 3න් 2 ගන්න ඕන නම් ඒකත් පෙන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මැතිවරණයක් නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ. දැන් කියනවා එදා නිවාඩු දානකට නාම යෝජනා පත්‍ර වළංගු නැtei කියලා. ඔය කියන දේශපාලන පක්ෂ එකක්වත් ඒ නාම යෝජනා පත්‍ර බාර දෙන වෙලාවේ කිව්වේ නෑ අද නිවාඩු දිනයක් මේ නිවාඩු දිනයක් ගන්න එක වළංගු නැtei කියලා. මැදුර කොමසාරිස් අහනවා නීතිපතිතුමාගෙන් නිවාඩු දිනයක අපි අරන් තියෙන්නේ මේක වළංගුද කියලා. මැතිවරණ කොමසාරිස් තීන්දුව කරන්න තිබුණනේ මේ නිවාඩු දිනේ මම මොකද
මොකටද මේක මැතිවරණ ගන්න කියලා. බබාලා නෙමෙයිනේ නීතියත් එක්ක කටයුතු කරන කට්ටියක්නේ. ජයල සුදුවැල්ල ප්‍රදේශයට ඒ කුඩු කාරින් අල්ලන්න යනකොට සෞඛ්‍ය නිර්දේශ අනුව ඒ නාවික හමුදා බටෙන් ඒ ප්‍රදේශයට ගිහිල්ලා කටයුතු කරාද කියන එක පිළිබඳව අපිට යම්කිසි සැකයක් තිබුණා. එහෙම වුණා නම් ඇයි මේ නාවික බටෙන්ට මෙවැනි ආසාදනයක් ඇති උනේ? අපි දැක්ක ඊයේ දවසේ පාට්ලි චම්පික කියනවා සෞඛ්‍ය සේවාවේ වගකීම හමුදාවට බාර දීලා කියලා. කොතනද ඒ බාර දීලා තියෙන්නේ? කොහෙද කියලා අපිට පෙන්වන්න. ඇයි සමාජය තුල වෛරී දේශපාලනය වපුරන්න හදන්නේ? යම් ආසාදිතයෙක් ඇති වුණා නම් ඒ ආසාදිතයා සමග කිට්ටුවෙන් ඇසුරු කරන හොයාගන්න පුළුවන් වෙන්නේ කාටද? මේ රටේ බුද්ධ්‍යංශයට. ඒකට සහාය වෙන්නේ මේ රටේ පොලිසිය. මේ රටේ ත්‍රිවිධ හමුදා. ඒ සියල්ල පාවිච්චි කරගත්තු නිසා තමයි මේ ව්‍යාප්තිය අඩු වෙලා තියෙන්නේ. මේ පාට්ලි චම්පික හිටපු മന്ത്രിවරයාගේ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිමු. නීතියට අනුකූලව කටයුතු කරමින් මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට අද දැනුම් දී තිබෙනවා. ඒ මැතිවරණ කොමිසම පසුගියදා නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් මාස 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට මුලින් තීරණය කරනද රට තුළ පවතින COVID-19 ව්‍යසන තත්ත්වය සැලකිලිට ගනිමින් එදිනට මැතිවරණය නොපැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මාස 20 වනදා එම කොමිසම යලි තීරණය කළේ එළඹෙන ජූනි මාස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමටයි. ඒ අනුව ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා කැඳවීමේ නිවාඩු දින ලෙස සැලකෙන මාර්තු මාස 16, 17 සහ 18 යන තෙදින නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් පසුගියදා කරුණු විමසීමක් සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ නීතියට අනුකූලව කටයුතු කරමින් මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට අද දැනුම් දී තිබෙනවා. මාර්තු 17, 18, 19 දිනවලදී නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් යම් නෛතික ගැටලුවක් මතුවී තිබේද යන්නත් එසේ යම් නෛතික ගැටලුවක් මතුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගෙන් උපදෙස් පැතීමක් සිදු කර තිබෙනවා. ඊට පිළිතුරු වශයෙන් ගරු නීතිපතිතුමා උපදෙස් දෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ කොමිෂන් සභාව විසින් දැනටමත් නාම යෝජනා බාර ගැනීම සිදු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් වූ ඉදිරි පියවර ගෙන ඇති නිසා නීතියෙන් නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කර 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ගරු නීතිපතිතුමා අද දින උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුණු සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කළේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සැකකරු කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවෙක්. පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ අදාළ සැකකරු පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් ගෙන්වා ඔවුන්ගේ මතවාද ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කර ඇති බවයි. සැකකරු මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ පුහුණු මධ්‍යස්ථානයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සොයාගෙන තිබුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ අක්කර 17ක් පමණ වන භූමි ප්‍රදේශයක් පුරා පවත්වාගෙන ගොස් තිබූ එම මධ්‍යස්ථානයේ තිබී සැකකටයුතු පොත්පත් සහ ලිපි ලේඛන රැසක් හමු වී ඇති බවයි. මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම පුහුණු මධ්‍යස්ථානයේ සහ එහි පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ බහරකරු වශයෙන්ද කටයුතු කර තිබුණා. පොලිසිය සැක කරන්නේ මෙම ස්ථානයේදී තරුණයන්ට අවි පුහුණුවද ලබා දී ඇති බවටයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මෙම ප්‍රහාර මාලාවට අදාළව හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදූදීන්ගේ සොහොයුරෙක් වන රියාජ් බදූදීන් සහ තවත් නීතිඥවරයෙකුද පසුගිය මාස 14 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කළා. එක්සලන්ට් කියන ජාත්‍යන්තර පාසලේ දහස් ගාණක් දරුවන්ට කාලාන්තරයක් තිස්සේ සිද්ධ කරපු අවියාවිද පුහුණුව වෙන්න පුළුවන්, අන්තවාදී මතවාද බුද හැරීම වෙන්න පුළුවන්. මේ සියලු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මේ දරුවන්ගේ ඔළුව වලට ගිහින් කියන එක ඉතාම පැහැදිලි. නිසා අපි රජයට යෝජනා කරනවා වහාම මේ පාසල් වලට ගිය දරුවෝ පිළිබඳ විශේෂ විමර්ශනයක් කරන්න, ඔවුන් පුනරුත්ථාපනය කරන්න. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවම එමිනෙමිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවුම් නියෝග මත ඉන්න හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදුරුදීන්, එවැගේම රියාජ් බදුරුදීන්, ඔවුන්ගේ පවුලේ නීතිඥ
නීතිඥවරයා විදිහට කටයුතු කරපු මේ නීතිඥවරයා හිජාස් හිස්බුල්ලා එම ප්‍රහාරයේ කොටස්කරුවන් බවට අවිවාදයෙන්ම පත් වෙනවා. නැවත නැවත මේ අලුයට ගිනි වගේ තියෙන මේ ඉස්ලාම් මන්තවාදී ත්‍රස්තවාදී බීජයන් හසු නොවන්නට නම් වහාම මොවුන්ට නීති ක්‍රියාත්මක කළ යුතුයි. COVID-19 ආසාදනයේ වී ජාතික බොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික සෙබලා රෝහලෙන් පිටව ගිය අතර මේ වන විට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 187ක් දක්වා අද ඉහළ ගියා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 13 දෙනාගෙන් 11 දෙනෙකුම නාවික සෙබළුන් බවයි. අද දිනේ එක් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 719 දක්වා ඉහළ ගියා. අද හඳුනාගත් නව ආසාදිතයත් සමග මෙරටින් හමුවන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළ ගිය අතර අප්‍රේල් මාසයේ සිට අද දක්වා මෙරටින් ආසාදිතයන් වාර්තා වූයේ මෙලෙසින්. පහුගිය දින කීපයේ තියෙන නැඹුරුව තමයි රෝගීන්ගෙන් 80%ක් විතරම රෝග ලක්ෂණ නැති රෝගීන් තමයි වාර්තා වෙන්නේ. ඒ අතරිනුත් විශාල ප්‍රතිශතයක් නාවික හමුදා කඳුරු සෙබළු හෝ ඔවුන්ගේ පවුල්වල නැත්නම් ඔවුන්ගේ ආශ්‍රිතයන් තමයි පහුගිය දින 4-5 තුලම වාර්තා වෙලා තියෙන්නේ. විශේෂයෙන් පහුගිය දින 2 තුල අපට කිසිම රෝගියෙක් ඊට පරිබාහිර වාර්තා වෙලා නැහැ. මේන් එක්තරා විදියකින් පැහැදිලි වෙන්නේ ප්‍රභවය අපි අඳුරගෙන තියෙන නිසා ඒ රෝගය මනාව පාලනයක් අපිට කරගන්න හැකි කියන එකයි. ඊළඟ සතිය සහ සති දෙක ඇතුළත විශේෂයෙන්ම මේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් රෝගීන් ව්‍යාප්ත වීම කොහොමද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඒ මනා පාලනයක් යටතේ පවතී කියලා. අපි අමතක කර යුතු නැහැ වැලිසර නාවික හමුදා කඳවුරේදී අපි රෝගියෙක් හඳුනාගත්තා වගේ යම්කිසි තැනකට මේ වගේ තවසර අවස්ථාවකදී රෝගියෙක් හඳුනා ගැනීම සහ ඒ ආශ්‍රිතව තවත් රෝගීන් විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට වේද්‍යාත්මක වැදගත් වෙන්නේ ඒ වගේ අවදානම් අවස්ථා කොහෙද තියෙන්නේ කියලා හඳුනාගෙන නියැදි පරීක්ෂා කිරීම. ගත වූ කාලය තුල සොය ලබා රෝහල් වලින් පිටව ගිය සම්පූර්ණ ගණන 187ක්. වෛරසය ආසාදිතව තවත් 524 දෙනෙකු COVID-19 ආසාදිතයන්ට වෙන් කළ රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් 11 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බව යුද හමුදාපති ලොතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඊයේ දවසට පමණක් ආසාදිතයන් 13 දෙනෙක් අපි සොයාගනු ලබනවා. මේ 13 දෙනා සොයාගනු ලබන්නේ අපගේ වීරෝදාර නාවික රණවිරුවන් 11 දෙනෙකු වැලිසර කඳවුරෙන්. ඒත් එක්කම තවත් එක් පුද්ගලයෙකු නාවික හමුදා වීරෝදාර රණවිරුවෙකුගේ පවුලේ සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් ඔවුත් නිරෝධායන වෙමින් ඉන්න පවුලේ පුද්ගලයෙකු. අනිත් එක්ක තවත් නිරෝධායන වෙමින් ඉන්න කෙරවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවෙක් ඇසුරු කරපු පුද්ගලයෙක්. අද දින මේ දක්වා දිවයින තුල COVID-19 ආසාදිතයින් හමු වෙලා නැහැ. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 1636ක් කරලා තියෙනවා. 13 දෙනෙක් පමණයි ආසාදිතයින් හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම මෙහිදී වැලිසර නාවික හමුදා කඳවුරේ තවදුරටත් PCR පරීක්ෂණ කරනු ලබනවා. මේ නාවික බටයින් ගත්තහම ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් වෙලා තියෙන්නේ එම කඳවුර තුලමයි. ඒ නිසා ඔවුන්ගෙන් වෙනත් අයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතාම අවමයි. ඒ වගේම 60 ගණනක් ඔවුන්ගේ ගම්බිම් බලා ගියපු බැවින් එම ප්‍රදේශවල PCR පරීක්ෂණ නියැදි ලෙස ගැනීම සිදු කරනවා. ඊට අමතරව කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේශවල ඉලක්ක කණ්ඩායම්වල PCR පරීක්ෂණ සිදු කරනවා. රෝහල් තුල ඉලක්කගත ආකාරයට PCR පරීක්ෂණ සිදු කරනවා. මේ අතර COVID-19 ආසාදිතයෙකු හමුවීමත් සමග පසුගිය 26 වෙනිදා සම්පූර්ණයෙන්ම වසා දැමුණු අනුරාධපුර තෙප්පන්කුලම සහ තන්නායම් කුලම් යන ප්‍රදේශ අද බාහිර සබඳතා සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කෙරුණා. ආසන වශයෙන් ගෙවල් 15කට ආසන සංඛ්‍යාවක් මේ වෙනකොට ස්වයං නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ ස්වයං නිරෝධායනයට ලක් කරපු පවුල් වලට ඇරෙන්න අනික් ඕනෑම පුද්ගලයෙක්ට ඔවුන්ගේ සාමාන්‍ය ආකාරයට කටයුතු කිරීමේ හැකියාවක් අපි උදා කරලා තියෙනවා. පසුගියදා COVID-19 ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ඔහු සේවය කළ හංවෙල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සීතාවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණයට පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර දඹුල්ල බස් නැවතුම් පලාසල පොදු වැසිකිළිය ඉදිරිපිට වැටී සිටි තරුණයෙකු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එම ස්ථානයේ වැටී සිටි තරුණයා යුද හමුදා සෙබළෙකු බවට පසුව හඳුනාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කළේ මෙලෙසින්. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරේ සේවය කළ ගලේවිල පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමැති 23 හැවිරිදි සෙබළෙකු බව අප වාර්තාකරු සඳහන් කළා. වැඩන්නේ අහිංසක දරුවෙක් කාගේ වුණත් රට වෙනුවෙන් කියපු දරුවෙක්. ඒ වෙනුවෙන් ආවද
ගාමුල්ල පොලිසියට කතා කරලා තාන මේ අනුවට කතා කරා. මේ බාගෙට වැඩි හිටියා. අපි අර අහිංසක කොල්ල දෙන්නෙක් විතරයි අත ගැහුවේ. පාව අපේ දරුවෝ ඉන්න රට වෙනුවෙන් ගිහින් අපේ දරුවෙකුට උනත් එච්චර නේද? මේ අහිංසක දරුවෝ ඔච්චර වෙලා පැය භාගයක් ඇතුළේ හිටියා මෙතන ගෙනාව නම් බේර ගන්නව නේද? අදාළ සෙබලා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මාදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ නිරෝධායනයට යොමු කර සිටි මාලිගාවත්ත බේරුවල සහ මරදාන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 119 දෙනෙකු සිය නිරෝධායන කාලය අවසන් කර අද පස්වරුවේ නිවෙස් බලා පිටත් කර හැරියා. මේ අතර හෙට සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කරන බවට රෝහල සුරකීමේ එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවමින් අද අනතුරංග වූවා. ඒ ප්‍රදේශයේ COVID-19 මර්ධනය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා මැදිහත් නොවූ බවට සහ ඔහු අත්නොමතිකව ක්‍රියා කරන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රෝහල සුරකීමේ එකමුතුව රෝහල් පරිශ්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබුණත් රෝහල් අධ්‍යක්ෂවරයා ඊට ඉඩ ලබා නොදුන් බවට ඔවුන් චෝදනා කළා. ඒ අනුව රෝහල් අධ්‍යක්ෂවරයාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව රෝහල අසල අතුරු මාර්ගයකදී ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුවා. වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාගේ ඒකාධිපති අත්නෝමතික පාලනය හින්දා රෝහල දින දින විනාශයටපත් වුණා. අපි අද දවල් 12න් පස්සේ මෙතුමාගේ කිසිම නියෝගයක් පිළිගන්නේ නැහැ. ඒ නිසා හැකියක්මනින් මෙතනින් ඉවත් කරගන්න හෙට උදේ සිට මේ රෝහලේ අත්‍යවශ්‍ය සේවා පමණයි ක්‍රියාත්මක කරන්නේ. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳව රෝගීන් දැනුම්වත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය මෙලෙස පියවරගෙන තිබුණා. මේ අතර COVID-19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ යනවා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙරට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ඒ UL 504 දරන ගුවන් යානයෙන්. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකන් විශේෂ ගුවන් මෙහෙයුම ආරම්භ වුණේ ඊයේ දිනේදී. ඒ අනුව ඊයේ අලුයම 4:40ට ලන්ඩන් හීත්‍රෝ බලා පියාසර කළ පළමු ගුවන් යානය අද අලුයම 3:35ට නැවත වතාවක් කටුනායක ගොන්තොටුපළට ළඟා වුණේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 208 දෙනෙකු රැගෙනයි. පැමිණි පිරිස සහ ඔවුන්ගේ ගමන්මළු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂ බීජහරණයට ලක් කිරීමෙන් පසු බස් රථ මගින් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගියා. ඒ අනුව මුදල් ගෙවීමට කැමැත්ත පළ කළ පිරිස වස්කඩුව සහ මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් දෙකක් සඳහාත් අනෙක් පිරිස දියගම තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය වෙතත් නිරෝධායන කටයුතු සඳහා යොමු කළා. ඒ රැගෙන ආවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 208 දෙනෙක්. ඒ 208 දෙනාම අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කරනු ලැබුවා. ඒ වගේම තමයි හෙට දිනෙත් ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාවට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් රැගෙනීමට නියමිතයි. එසේ පැමිණෙනු ලබන සියලුම ශ්‍රී ලාංකිකයන් මෙතෙක් රැගෙන ආපු ආකාරයටම ඔවුන්ද යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ලන්ඩන් නුවර සිටින දෙවන සෙසුන් කණ්ඩායම මෙරටට රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් අද අලුයම පිටත්ව ගියා. UL 503 දරන මෙම ගුවන් යානය අලුයම 4ට කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර COVID-19 ව්‍යාප්තියත් සමග මෙරට රැඳී සිටි පාකිස්තානුවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම පාකිස්තානය බලා පිටත්ව ගියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1185 දරන ගුවන් යානයෙන්. මේ අතර පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ Taman හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස රොමේනියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරට රජයෙන් ඉල්ලා සිටිනවා. දැනට මාසයක් වෙනවා 21 දෙනෙක් සේවයෙන් නිරපා හැරලා මේ වනතේ කිසිම වැටුපක්වත් ලබා දුන්නේ නැහැ. දැනට සැකපිට 5 දෙනෙක් රෝහල්ගත කරලා තියෙනවා. ඒ 5 දෙනාගෙන් දෙන්නෙකුට කොරෝනා වෛරසය වැළඳිලා කියලා රොමේනියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙනවා. හැකි ඉක්මනින් මේ අසරණ වෙලා මේ හිර වෙලා ඉන්න පිරිසව මුදාගෙන ඒ රටට ගෙන්වා ගැනීමට පුළුවන් සෑම කටයුත්තක්ම කරලා දෙනවා නම් අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳරි නීතිය ඉවත් කෙරුණා. කෙසේ වෙතත් එම ප්‍රදේශවල අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ ජනතාව නගරවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි.
කොළඹ ඇතුළු COVID-19 වෛරස් අවදානම ඉහළ දිස්ත්‍රික්ක 4 හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා අද පෙරවරු 5ට තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කෙරුණා. දින 3කට පසුව අදාළ ප්‍රදේශවලට මෙලෙස ඇඳිරි නීතිය ඉවත් කෙරුණද නගරාශ්‍රිතව විශාල ජනතාවක් පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් එක්රැස්ව සිටියද බහුතරයක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළා. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව පොලිසිය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද දැඩි පරීක්ෂාවට ලක් කළා. මේ අතර ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැරව යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පමණක් බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් මැයි මාස 11 වනදා ඇඳිරි නීතිය ලිහිල් කරන දිස්ත්‍රික්කවලට එය අදාළ නොමැති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ ඇඳිරි නීතිය සම්බන්ධ වැඩිදුර පැහැදිලි කිරීමේ නිවේදනය www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකියි. විශේෂයෙන්ම හැඳුනුම්පතේ අංක පිළිබඳ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේ ලබන සඳුදා 11 වෙනිදා සිට ඇඳිරි නීතිය පවතින අතරතුරම සාමාන්‍ය කටයුතු කරගෙන යාම නැමැති සිද්ධාන්තයේ යටතේ බස්නාහිර පළාත තුල කර්මාන්තශාලා රැකියා ස්ථාන විවෘත වීමට පුළුවන්. මේ රාජකාරි සඳහා පැමිණෙන අයට හැඳුනුම්පත් අංක බලපාන්නේ. නමුත් නිවසේ සිට රැකියාවක නිරත නොවි පිටතට යාමට මෙම ක්‍රමවේදය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අතර අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් නගරවලට ජනතාව පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා පීඩාවටපත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහාත් අද සිට ගෙවීමට තීරණය කර තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මාස සිට රුපියල් 5000 දීමනාව ගෙවීමට ජනාධිපතිවරයා තීරණය කළා. දෙමටකොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ අඩුවාදායම්ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන බවට පවසා තිබීම හේතුවෙන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. කෙසේ වෙතත් අද දහවල් වනතෙක් ඒ සඳහා නිලධාරීන් පැමිණ නොසිටීම හේතුවෙන් ජනතාව පත් වුණේ දැඩි අපහසුතාවයකටයි. ඊයේ දෙකේ ඉඳලා අද 10 ඉඳලා අපි මේ තාම මෙතෙන් වෙලා ඉන්නේ. තාම ඇවිල්ලා නැහැ. අපි තාම කවුරුත් නගර මිනිස්සු මේම නෙමෙයි හිටියේ. එක එක තැන්වල පොඩි ගෑලා. ඉතින් ලෙඩ දෙන්න ආණ්ඩුව වැඩේ කරලා නිලධාරී හරියට වැඩේ කරන්නේ නැහැ. පස්වරු 1.30ට පමණ රුපියල් 5000 දීමනාව ලබා දීම ආරම්භ කළ බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර පාන්දුර දිග්ගල ප්‍රදේශයේද රුපියල් 5000 ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති වුණා. ඒ සල්ලි ගෙනල්ලා තියෙන්නේ ගෙවනවා. අලබල ඇති කරොත් ගෙවන්න වෙන්නේ. මෙතනට එන්නේ කියන්නේ ප්‍රාදේශීය ලේකම්ට ඇවිල්ලා බලන්නේ කියන්නේ මෙතන තියෙන අසාධාරණේ. දැන් ඊයේ 6 මාර වෙනකම් මෙතන ඉඳලා ගියේ. මාස දෙකක් තිස්සේ රස්සාව නැතු ඉන්නේ. මගේ දෙවල් ගාව වකුගඩු රෝගීන් දෙන්නෙක් හිටියා. දුන්නද? නෑ. ඒ මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ. මේ මිස්ටර් සල්ලි ගෙදරින් ගෙනලා දෙන්න බෑනේ. පාසෙත් ඒවා තමයි දාලා තියෙන්නේ. ගැටලුවක් තියෙනවා ප්‍රාදේශීය ලේකම්තුමිය හම්බෙලා විසඳගන්න හෙට ගිහිල්ලා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ග්‍රාම නිලධාරණිය, සමෘද්ධි නිලධාරණිය සහ අධ්‍යයනයේ රුපියල් 5000 දීමනාව ලැබීමට සුදුසු පුද්ගලයින් පානදුර උතුරු පොලිසියට කැඳවා එම කටයුතු සිදු කිරීමට පොලිසිය පියවර ගත්තා. රුපියල් 5000 ලබා දීමේ ක්‍රියාවලියේදී තමන්ට විශාල අසාධාරණයක් සිදු ඇති බැවින් එම රාජකාරිවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධිත සියලු ග්‍රාම නිලධාරී සංගම්, ආර්ථික සංවර්ධන නිලධාරී සංගම්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපේ නිද්‍රාශීලී අමාත්‍යාංශය ජනක දෙන්නකොන් නැමතිවරයා නිද්‍රාශීලී අකාර්යක්ෂමයි. නැවතත් ඊයේ හවස වෙනකොට ජනාධිපති ලේකම්කාරිය චක්ලේකන් නිකුත් කරනවා රුපියල් 5000 දීමනාව ගෙවන්න කියලා. හරි දීමනාව ගෙවන්න පුළුවන්. හැබැයි ගෙවන්න නම් අපේ තියෙන ඉල්ලීම් තුන මේ කට්ටිය චක්ලේකන් නිකුත් කරලා තමන්ගේ නිලධාරීට විතරක් රුපියල් 17000ක් මේනොට ගෙවලා දෙන අවම වශයෙන් සමුද්‍රාංග නිලධාරීන් 14 ලංකාවේ. එතකොට මෙතන අසාධාරණයක් වෙලා දෙනවා. අපි කියන මුලින්ම මේ අසාධාරණ නිවැරදි කරන්න. දෙවෙනි එක අපේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව. තුන්වෙනි ඉල්ලීම අපේ නිලධාරීන් මේලා මතුවලා තියෙන ජීවිත තර්ජන, දේශපාලන තර්ජන, මැර තර්ජන ඒවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න විශේෂ ඒකක පිටවල නියෝජ්‍ය පොලිසිවරයෙක් පත් කරන්න මේ ප්‍රශ්න විසඳන්න රජයෙන්. මේ අතර ආර්ථික පුනරුජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කළේ හෙට සහ අනිද්දා දිනවලදී
මේ මාස විශ්‍රාම වැටුප ගෙවන බවයි. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට රජය පහසුකම් සැලසූ ආකාරයටම මේ මාසයේදීද දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ අනුව විශ්‍රාමිකයින් බැංකු වෙත ගෙන යාමටත් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඖෂධහල් වෙත ගෙන යාමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කර අරගෙන යාමටත් පහසුකම් සලසා ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. විශ්‍රාම වැටුප් හෙට සහ අනිද්දා ගෙවීමට රජය තීරණය කර තිබුණද රත්නපුර තැපැල් කාර්යාලය මගින් අද පෙරවරුවේ සිටම විශ්‍රාම වැටුප් ලබා දෙන ආකාරය දක්නට ලැබුණා. පසුගිය මාසය සඳහා හිමි යුතු වැටුප් නොලැබුණු බවට චෝදනා කරමින් දුම්මල සූරිය වතුගහමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකින් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. මෙහිදී උද්ඝෝෂකයින් මිටරේ පරතරය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම විශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරටට අවශ්‍ය සියලුම දුම්රිය මැදිරි මෙරට දීම නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද රත්මලාන දුම්රිය වැඩ අංගණයේදී පැවැත්වුණා. ලබන සතිය වෙනකොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ කැබිනට් අනුමැතිය අරගෙන වඩාත් කාර්යක්ෂම විදියට මේ කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු කරගන්න. දක්ෂ සේවකයන් ඉන්නවා. නවීන පහසුකම් සහිතව තමයි මේ සියලු කටයුතු කරන්නේ. ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන්න. දිවින පුරා තැපැල් සේවා කටයුතු අද දිනේ ආරම්භ කර තිබූ නමුත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල එම කටයුතු ඖෂධ බෙදා හැරීමට පමණක් සීමා කර තිබෙනවා. මහජනයාට විවුර්ත නැ මධ්‍යතපල් හුමාරුව රාජකාරිය සම්බන්ධව කටයුතු කරන අපේ සේවක මඩුල්ල බොහොම අවම ප්‍රමාණයක් අපි යොදවලා තියෙනවා. අපේ සේවක මඩුල්ල අපිට ගෙන්වා ගැනීම සඳහා මේ දවස්වල ප්‍රශ්නයක් තියෙනවා. දුම්රිය සහ බස් රථ සාමාන්‍ය විදිහට ධාවනය වෙන්නේ නැති නිසා. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1169 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ වාහන 314ක්ද පොලිස් බහරයට ගෙන ඇති බවයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු සමස්ත කාලය තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 46347 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 12049ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර අද දිවින පුරා නීති විරෝධී මත්පැන් සහ මද්‍රව්‍ය ජාවාරම් වැටලීමට පොලිසිය පියවර ගත්තා. කොළඹ මැනින් වෙළඳපොළට අද්දිනේ වෙළඳුන් මෙන්ම පාරිභෝගිකින් විශාල වශයෙන් පැමිණ සිටි අතර අප වාර්තා කර පැවසුවේ ලොරි 100කට අධික සංඛ්‍යාවක් එළවලු තොග රැගෙන විත් තිබූ බවයි. මේ මොහොත වන විටත් මැනින් වෙළඳපොලේ එළවලු ඉතාමත් සාධාරණ මිලකට ලබාගත හැකි බව දන්වා තිබෙනවා. බෝංචිවල මිල පමණක් රුපියල් 100 වගේ මිලක් තමයි තිබෙන්නේ. අනිකුත් එළවලු සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක එළවලු ඕනෑ තරම් තොග ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. 7-8 යන දෙදින අපි මැනින් වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. එළඹෙන වෙසක් පොහොය නිමිති කොටගෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටද අද්දිනේදී විශාල වශයෙන් එළවලු තොග ලැබී තිබුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය තමයි මේ තියෙන්නේ. ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම එළවලු ලොරි රථ වලින් පිරී ඉතිරි ගිහිල්ලා තියෙනවා. පොලිසිය දැඩි උත්සාහයක් දරනවා මාර්ගය යම් මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා. අද ඉතින් හොඳ පිළිවෙල කුලියට ලැබෙනවා. රුපියල් 15 මිල දිනයක රුපියල් 30 ලැබෙනවා. 30 මිල දිනක 60 වෙනවා. එකට එකක් වගේ මිලවල් වැඩිවීමක් වෙනු කරනවා. ඊයේ දවසෙත් එහෙමයි. මේ අතර දඹුල්ල නගරයේ කෘෂි රසායන අලවිසල් ආශ්‍රිතව ගොවින්ගේ දිගු පෝලිම් දක්නට ලැබුණේ ලොකුලුණු බීජ සහ පොහොර ලබා ගැනීම සඳහායි. දැන් සතියක් වෙනවා පොහොර ගන්න. එක දවසක් පොහොර නැහැ. එළවලු ලුණු වලට කිසිමලයකට නැහැ පොහොර. අදේ ඉවර බඩු නැහැ කලවල. දැන් දෙනවා කියනවා ලුණු වලට එහෙම බීජ වර්ග 15. අපිට නැහැ. එකක්වත් දෙන්නේ නැහැ. බණ්ඩාරගම අටලුගම බමුණුමුල්ල ප්‍රදේශයේ ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකුලුණු කිලෝග්‍රෑම් 1000කට අධික ප්‍රමාණයක් සොයාගැනුනේ බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී. අදාළ ලොකුලුණු තොගය විනාශ කිරීමටත් එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. මේ අතර COVID-19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් බදුල්ල නගරයේ වසා දමන බවට පැතිර යන ප්‍රචාර පිළිබඳව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණේ වෙළඳ සංගම් නියෝජිතයින් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. කෙසේ වෙතත් නගරාධිපතිවරයා දැනුම් දුන්නේ නගරය වසා දැමීමේ කිසිදු තීරණයකට මෙතෙක් එළඹ නොමැති බවයි. අපේ නගරයේම වහන්න මට්ටමක් නැහැ. බදුල්ල නගරය සාමාන්‍ය පරිදි අදත් මේ ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය උපුටා ගැනීම. මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත 8 වන මරණය සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දන්වා සිටී. මෙම මියගිය තැනැත්තිය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක කාන්තාවකි. මෙන්න එම පුවත නැවතත්.
මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත 8 වන මරණින් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දන්වා සිටී. මෙම මියගිය තැනැත්තිය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක තැනැත්තියකි. රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශය ලබන 11 වෙනි දින නැවත ආරම්භ කිරීමේදී එම ආයතනවල කාර්ය මණ්ඩලය පැමිණිය යුතු වන්නේ ආයතනික ප්‍රධානියාගේ කැඳවීම මත පමණක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇඳරි නීතියට පසු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හිරු ටීවී ඔස්සේ විකාශය වන රට සහ හෙට වැඩසටහනේදී අදහස් දක්වමින්. ඇඳිරි නීතිය ඉවත්වීම පිළිබඳව සමහර වෙලාවකට මේ අවස්ථාවේදී අපිට නිල වශයෙන් ප්‍රකාශ කරන්න බෑ. මෙතනදී රාජ්‍ය අංශය මාර්ගෝපදේශයක් තමයි සපයන්න ඕනේ. කාර්යාල වේලාව පිළිබඳව පුද්ගලික අංශයේ මාර්ගෝපදේශයක් වශයෙන් ලබා දීලා තියෙනවා. උදේ 10ට කාර්යාල ආරම්භ කරන්න කියලා. මේ ඇඳිරි නීතියෙන් පස්සේ මේ අන්තරාදායක කලාපයෙන් බැහැරව දෙපාර්තමේන්තු හෝ ඒ ආයතන ප්‍රධානියාට පුළුවන් 150 දක්වා කාර්ය මණ්ඩලයෙන් ගෙන්නන්න. ඒ වගේම කොළඹ සහ අනතුරුදායක කලාපයේ ලිස හඳුන්වලා තියෙන කලාපයේ කියන්නේ 120යි. රාජ්‍ය සේවකයෝ පැමිණිය යුතු වන්නේ ඒ දෙපාර්තමේන්තු හෝ ඒ ආයතන ප්‍රධානීන්ගේ කැඳවීමට පමණයි. මේ අභියෝගය කොහොමද ජයගන්නේ කියන එක සම්පූර්ණයෙන්ම ආයතන ප්‍රධානීන් සහ ඒ කණ්ඩායම් මේක නිර්මාණශීලීව කොහොමද මේ වැඩපිළිවෙල හදාගන්නේ කියන කොට තමයි තියෙන්නේ. සෑම කාර්යාලයකම මේ වෙනකොට ලෑස්ති කරලා තියෙන්න ඕනේ එන කට්ටියට අත සෝදන්න අවශ්‍ය සැනිටයිසර් ඒකම අපි උපදෙස්මාලාවේ තියෙනවා. ඔෆිස් එකට එන්න කලින් මෙයාලගේ උෂ්ණත්වය පරීක්ෂා කරලා බලන්න කියලා අපි පුළුවන් තරම් මහජනතාවගෙන් ඉල්ලා හිටිනවා එන එක අඩු කරන්න. කිසිම කෙනෙක් ඒ කාර්යාලයට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිලා තමන්ගේ ආයුධ පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට බාර දෙන්න පුළුවන්. කොරෝනා එකත් එක්කම ආපු සමහර හොඳ දේවල් තමයි ඒවා. මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ කම්කරුවන් වැඩියෙන් ගැවසෙනකොට වසංගතය පැතිරීමේ ප්‍රවණතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වැළැක්වීමේ ක්‍රමවේදත් සමග තමයි අපි මේ කාර්යය පටන් ගන්න සැලසුම් කරේ. ඒ වගේම අපි දැන් උපදෙස් දීලා තියෙන්නේ උපරිම වශයෙන් 25ක් විතර එක ගොඩනැගිල්ලක තියාගන්න. ඒ ගොඩනැගිල්ලේ ඉන්න කිසි කෙනෙකුට අනිත් අයත් එක්ක සම්බන්ධකම් තියාගන්න එපා. අපි අනාගතයේදීත් යම් කිසි කණ්ඩායමකට work from home විදිහේ වැඩපිළිවෙලක් අපි ගෙනිච්චොත් මම හිතන්නේ අපිට තියෙන මේ වාහන තදබදයටත් යම් කිසි පිළියමක් ඇති කරගන්න පුළුවන්. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂ 35 ඉක්මවා ගියා. ලෝපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 2,50,000කට අධිකයි. ලොව රටවල් සහ කලාප 210කට වැඩි සංඛ්‍යාවකින් මේ වන විට වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 35,80,370 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 82,260ක් වාර්තා වීමත් සමගයි. ලොව පුරා වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 2,48,452ක්. තවමත් දෛනිකව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 27,348ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,88,421 දක්වා ඉහළ ගියා. ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 68,602 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ එරටින් මරණ 1,154ක් වාර්තා වීමත් සමගයි. කෙසේ වෙතත් මේ වසර අවසන් වීමට පෙර COVID-19 සඳහා එන්නතක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. විදේශීය පුවත් සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනපති ට්‍රම්ප් යලි යලිත් අවධාරණය කළේ වෛරසය චීනයේ නිර්මාණයක් බවට තහවුරු කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇති බවයි. මේ අතර ඇමරිකාවේ COVID-19 මරණ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව අභිබවා නොයනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. People were thinking in terms of 1.5 million lives lost to 2.2 without the mitigation, and hopefully we're going to come in below that 100,000 lives lost, which is horrible number. කැලිෆෝනියාහිදී ජනපති ට්‍රම්ප්ට හිතවාදී පිරිසක් වසා දමා ඇති වෙරළ තීරයන් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලෙසට උද්ඝෝෂණවල නිරත වන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් ෆ්ලොරිඩාහිදී බෝට්ටු රැලියකට එක්ව සිටි ආකාරයයි. ඇමරිකාවේ විශාලතම ආහාර ගබඩාව පිහිටි ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරය වෙත පැමිණි ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරයයි මේ.
යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල ඇති ස්පාඤ්ඤයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සම්බන්ධ අඩුවීම සැලකිල්ලට ගනිමින් නිරෝධායන නීති රීති සහ සංචරණ නීති ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. කලක් යුරෝපයේ දැඩි බලපෑමකට ලක්ව තිබූ ඉතාලියද නිරෝධායන සහ සංචරණ නීති රීති ලිහිල් කිරීමට පියවර ගත්තේ දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ අඩුවීම සැලකිල්ලට ගනිමින්. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර වසා දැමූ දේශ සීමා දොරටු 11 අතරින් දෙකක් මේ වන විට විවෘත කර තිබෙනවා. මේ අතර දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුල ආසාදිතයන් 2806ක් සහ මරණ 68ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42670 සහ මරණ සංඛ්‍යාව 1395 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්දියාවේ ඇතැම් නගරවල සංචරණ නීති රීති ලිහිල් කිරීමත් සමග මත්පැන්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා. COVID-19 ආසාදිතයන් 10143ක් වාර්තා වන බංග්ලාදේශයේ රෝහල් ආශ්‍රිතව ඊයේ දිනේදී දිගු පෝලිම් දක්නට ලැබුණා. තායිලන්තයේද නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගත් අතර බැංකොක් අගනුවර රාත්‍රී කාලයේ ජනතාවගෙන් පිරී පවතින ආකාරයයි මේ. COVID-19 වෛරසයේ තිඹිරිගය වූ චීනයෙන් ගත වූ පැය 24 තුල නව ආසාදිතයන් තිදෙනෙකු පමණක් වාර්තා වූ අතර ඉන් දෙදෙනෙක් විදේශයන්හි සිට පැමිණි අයයි. කෙසේ වෙතත් එරට ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති පසුබිමක සතියන්තයේ දේශීය සංචාරකයන්ගේ වර්ධනයක් පෙන්눔 කළ බව චීන මාධ්‍ය වාර්තා කළා. එරට සංචාරක අමාත්‍යාංශය උපුටා දක්වන විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මැයි 1 වෙනිදා සිට ඊයේ දක්වා දේශීය සංචාරකයන් හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.97ක මුදලක් උපයාගෙන ඇති බවයි. ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට එළඹෙන 8 වෙනිදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදු ඇත්තේ COVID-19 වසංගතය හමුවේ සමස්ත ලෝකවාසීන්ම දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා ඇති පසුබිමකයි. කෙසේ වුවත් අද දිනේ සිට එළඹෙන 8 වෙනිදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසන්නේ 6, 7, 8 යන දිනයන්හි මස් වෙළඳාම සහ මත්පැන් වෙළඳාම තහනම් වන බවයි. රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් අදින් ආරම්භන වෙසක් සතිය නිවෙස් තුළටම වී ආගමනුකූලව සමරන ලෙස ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් සහ පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමූහ වශයෙන් වෙසක් දිනය සැමරීමේ බරපතල අපහසුයක් තියෙනවා. ඒ නිසා අපි ඒ ජනතාව රැස්වෙන කාර්යයන් නවත්තලා ගෙදර දොර සිටගෙන වෙසක් උත්සවය සැමරීම ඉතාම උචිතයි කියලා අපි යෝජනා කරනවා. ඒ නිසා වෙනදා වගේ වෙසක් උත්සවයට එළියට බහැලා වන්දනාචාරිකා යන්නට, විහාරස්ථාන වලට යන්නට, පිරිස් එක්රැස් කිරීමට, තොරම් පැවැත්වීමට, දන්සල් පැවැත්වීමට අවස්ථාව යොදාගත නොයුතුයි කියන එක අප සිහිපත් කරන්නට කැමැතියි. මේ අතර අග්ගමහා පඬිත ආචාර්ය වල්පොල පීනන්ද හිමියන්ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි. මේ අතර අදින් ආරම්භන වෙසක් සතිය නිමිත්තෙන් බොහෝ ප්‍රදේශවල බෞද්ධ සැරසිලි අලෙවි කිරීම ආරම්භ කර තිබෙන අයුරු මෙලෙස දැකගත හැකියි. කෙසේ වෙතත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැල් හිමියන් පැවසුවේ වෙනදා මෙන් වෙළඳාම් වල ප්‍රගතියක් නොමැති බවයි. එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ වෙසක් කූඩු අලෙවි කරන්නන් පවසන්නේ පවතින ඇඳිරි නීති තත්ත්වයක් සමග තම වෙළඳාම් කටයුතු නිසි අයුරින් සිදු කිරීමට අපහසු වී ඇති බවයි. මේ වෙසක් කූඩු සෑදීම සඳහා ලොකු මුදලක් යට වෙලා තියෙනවා. අපිට ඒක දරා ගන්න අපහසුවක් තියෙනවා. අපි ලොකු අපහසුතාවයකට සහ බියකටපත් වෙනවා. අපි වියදම් කරපු මුදල සහ මහන්සිය දරා ගැනීමට අපහසු වෙයි කියලා.